සරුංගලේ උඩට අරිනවා වගේ යන්න අරිනවා තව. දන්නේම නෑ නිරේ යනකම්. ඔච්චර වේගෙන් ඇත්ත ජීවිතේ සිදුවෙන අවස්ථා බොහොම අඩුයි. බුදුරජාණන් වහන්සේ ඒකට උපමාවක් වදාළේ නහි පාපං කතං කම්මං සජ්ජු කීරංව මුච්චති. ගව දිනක් ළඟට අපි ගිහින් තන බුරුල්ලෙන් අල්ලලා අදිනවා. ඇද්දහම මොකද වෙන්නේ? ඒ තන බුරුල්ලේ තියෙන කිරි සඩ් ගාලා එළියට නිකුත් වෙනවා. ඒ වගේ තමන් කරන පවුල විපාක සැනකින් එන්නේ. නහි පාපං කතං කම්මං සජ්ජු කීරංව මුච්චති. කිරි මේ තන බුරුල්ලෙන් එළියට එනවා වගේ ඉක්මනින් පව විපාක දෙන්නේ. දහන්තං බාල මන්වේති බස්මච්ඡන්නෝ පාවකේ. අලු අස්සේ ගින්දර තියනවා වගේ. ඔක අලු අස්සේ තියනවා වගේ තියෙනවා. වෙලාවට එනවා. දරුවනේ දැන් මේ අය පාසල් යනවා. ඉගෙන ගන්නවා. මේ සෑම දෙයක්ම කරනවා. ගෙවල් හදනවා. යාන වාහන ගන්නවා. කනවා බොනවා. ඇඳුම් අඳිනවා. විනෝද ගමන් යනවා. මේ සියලු දේ අපි ඒක තේරුම් ගන්න මෙහෙම කියමු. ඒ තමයි භෞතික ලෝකේ. එතකොට භෞතික ලෝකේ තියෙනවා භෞතික සැප. අපි ඒකට කියමු භෞතික ලෝකේ භෞතික සැප. මේ භෞතික ලෝකේ ඇහැට පේන භෞතික සැප විඳින්න සත්‍ය ආස නැද්ද? ආසයි. ඔහුගේ ලොකුම සිහිනි භෞතික ලෝකයේ තියෙන භෞතික සැප. එතකොට මේ සිහිනේ සැබෑ කරගන්න ඔහු අනේක ප්‍රකාර උපාය යොදනවා. නොයෙක් උපාය යොදනවා. සොරකම් කරනවා. බොරු කියනවා. සතුන් මරනවා. වැරදිකාම සේවනයේ දෙනවා. নানা ප්‍රකාර දේවල් කරනවා. බොනවා. මේ ඔක්කොම කරන්නේ භෞතික ලෝකේ සැප හොයාගෙන නේ. මනුෂ්‍යයාගේ ජීවිතේ එහෙම නැත්නම් සත්වයාගේ ජීවිතේ ලෝක දෙකක් තියෙනවා. දැන් ඔය අපි කියාපු ලෝකේ තමයි අපිට පේන්නේ. දැන් ඔබට මේ ස්වාමීන් වහන්සේලා පේනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේලාගේ භෞතික ශරීරය පේනවනේ. දැන් අපිට මේ දරුවන්ව ඔබ පේනවා. අපිට පේන්නේ ඔබේ ශරීරය. ඔබ අදන් ඉන්නේ ඇඳුම, ඔබ කොණ්ඩේ පීලා තියෙන හැටි මේක පේන්නේ. හැබැයි අපි දෙගොල්ලන්ගෙම තියෙන තව ලෝකයක්. ඒකට කියන්නේ ආධ්‍යාත්ම ලෝකේ. ඒකට මොකද්ද කියන්නේ දරුවනි? ආධ්‍යාත්මික ලෝකේ ඇතුළේ. ඒක සම්බන්ධ හිතත් එක්ක. ආධ්‍යාත්මික ලෝකේ සම්බන්ධ සිතත් එක්කයි. භෞතික ලෝකෙන් අපි කොච්චර ලස්සනට ගොඩ නැගුවත් දැන් අපි කියමු භෞතික ලෝකේ අපි ලස්සන ගයක් හදලා අපි මේ ගේ ලස්සන ආලෝක දැල්වලා ලස්සන කරනවා. එතකොට පිටස්තර කෙනෙක් ඇවිල්ලා කියයි ෂා ඔයාගේ ලෝකයේ දිව්‍ය විමානයක් වගේ කියයි. දැන් ඒකේ ඔබ ජීවත් වෙනවා. හැබැයි ඔබේ අභ්‍යන්තර ලෝකෙ කරුවලයි අන්ධකාරයි
කාටවත් පේන්නේ. දිවස්ලාභීන්ට විතරක් ඒ අඳුරු ලෝකෙ පේනවා. දෙවියන්ටත් පේනවා. හැබැයි මිනිසුන්ට පේන්නේ. ඒ අන්ධකාර ලෝකේ තියෙනවා ආධ්‍යාත්මික ලෝකයක් තියෙනවා බාහිර ලෝකයක් තියෙනවා. එතකොට මම බාහිර ලෝකෙට මොකද්ද කිව්වේ? භෞතික ලෝකය. ඇතුලේ ලෝකෙට මොකද්ද කිව්වේ? ආධ්‍යාත්මික ලෝකය. භෞතික ලෝකේ සම්පත් තියෙනවා අපිට. අපි ගත්තොත් දැන් ඔබට තිබුණොත් වටිනා ඔරලෝසුවක්. එහෙම නැත්නම් ස්වර්ණාභරණ. එහෙම නැත්නම් ඉඩකඩම්. යාන වාහන. එහෙම නැත්නම් ලස්සන ඇඳුම්. මේ ඔක්කොම ඔබට ලැබිලා තියෙන වටපිටාව. එහෙම නැත්නම් ඔබට අනාගතේ ලොකු වුණාම පින්වන්ත ගුණවන්ත සැමියෙක්. එහෙම නැත්නම් ගුණවන්ත බිරිඳක්. ගුණවන්ත දරුවෝ. මේ මොන සම්පත්ද? භෞතික සම්පත්. එතකොට දැන් භෞතික ලෝකේ නම් ඇහැට පේන්නේ. එතකොට එයාට පේන්නේ මොන සම්පත්ද? භෞතික සම්පත් එයාට ඇහැට පේනවා. එතකොට මේ භෞතික සම්පත් දිහා විතරක් අපි බල ඉන්නවා. භෞතික සම්පත් දිහා බලාගෙන අපිට මේ භෞතික සම්පත් නැත්නම් අපි හූල්ලනවා. අනේ අපිට මේව නැහැ කියලා. ඇත්තම කිව්වොත් දැන් අපි ඔක්කොම එක එක්කෙනාට ලැබිලා තියෙනනේ ශරීර. දැන් ඔබට ලැබිලා තියෙන ශරීරය ගැන ඔබ සම්පූර්ණ සෑහීමටපත් වෙලා දින්නේ නෑ. අපි මේ ශරීරය ගැන සෑහීමටපත් වෙලා නම් මේ ලෝකෙට මෝස්තර කියලා එකක් ඕනේ. මේ 17 දඟලන්නේ මෝස්තර වලට මොකද මේ? අපිට ලැබිලා තියෙන ශාරීරියේ තියෙන ස්වභාවය ගැන අපි සෑහීමටපත් වෙන්නේ නැති නිසා. නොඒක ආකාරයෙන් මේ ශාරීරිය සරසන්න හදන්නේ මොකද? සෑහීමටපත් වෙලා නැති නිසා. මේක සෑහීමටපත් කරවලා අවසන් කරන්න බෑ. එතකොට යම් කිසි කෙනෙක් ඉන්නවා එයාට පේන්නේ මේ භෞතික ලස්සන හදන එක විතරයි. එතකොට එයාට තියෙන්නේ එක ඇහැයි. හැබැයි ඒ ඇහත් භෞතික සම්පත් ලබන්න අධර්මයෙන් යොදවනවා. අධර්මයෙන් කරනවා. එතකොට ඇහැ වපරයි. එතකොට එහෙනම් ලෝකෙ වැඩිපුර ඉන්නේ වපරස් තියෙන එක ඇසේ මිනිස්සුද? ඇස් දෙක හොඳට තියෙන මිනිස්සුද? ලෝකේ ඔක්කොම ගොඩාක් අය වපරයි. එක ඇයි. ඒ වගේ තමයි මිනිස්සු මේ හම්බ කරන්න දරන ට්‍රික්ස්. ඒ හැම එකකින්ම මිනිස්සුම පෙළෙනවා. හැබැයි අපිට කොයි වෙලාවෙ හරි අපිට මේ ජීවිතයෙන් සමුගන්න වෙනවා. එතකොට අපි වටා තියෙන අර භෞතික සම්පත්, ඒ භෞතික සම්පත් තියෙන්නේ අපේ ශරීරෙත් එක්ක ඔක්කොම සම්බන්ධකම්. අම්මා හරි අප්පච්චි හරි අයියා හරි අක්කා හරි දුව පුතා නොයේ නම් ගොත් වලින් අමතන්නේ මේ ඇඟටනේ. එතකොට මේ ඇඟ මරණයටපත් වුණාට පස්සේ මේ ඇඟත් එක්ක තියෙන ඔක්කොම සම්බන්ධකම් අයිතිවාසිකම් ඔක්කොම නැතු වෙනවා. ඒ සියල්ල නැතු වෙනවා. හැබැයි මරණයටපත් වෙච්ච කෙනා යන්නේ මේ කය දාලා අර අභ්‍යන්තර ලෝකේ අරගෙන. ආධ්‍යාත්මික ලෝකේ තමයි අරගෙන යන්නේ. එතකොට යාගේ ආධ්‍යාත්මික ලෝකයේ අන්ධකාර නම්, ඉස්නම්, තුච්ච නම්, නීච නම් එයා ශ්‍රේෂ්ඨ උපතක් කරා යයිද?
නෑ. මේ ආත්මේ ඕන තරම් රඟපාන්න පුළුවන්. මම අසවලා මම අරමයි මම මේමයි මට අරක පෙනේ මේක පෙනේ කියලා ඕන තරම් රඟපාන්න පුළුවන්. හැබැයි අසන්නෝ නැත්තම් ඒ රංගනේ දකින්නෝ වසඟ කරගන්න පුළුවන්. හැබැයි තමන්ගේ ආධ්‍යාත්මේ තමන්ගේ ඇතුළාන්ත ලෝකයේ අඳුරු නම් යන්න තියෙන්නේ අන්ධකාරෙත් එක්කයි. මේ අන්ධකාරේ අභ්‍යන්තර ලෝකේ එළිය කරගන්න එක බාහිර කෙනෙකුට කරන්න බෑ. ඒ කියන්නේ ඔබට බෑ මට ආලෝකය සපයන්න. ඒක මා කරගන්න ඕනේ. මට බෑ මේ ස්වාමීන් වහන්සේලාට ආලෝකය සපයන්න. ඒක උන්වහන්සේලා කරගන්න ඕනේ. අපට බෑ ඔබට ආලෝකය සපයන්න. ඒක තමන් කරගන්න ඕනේ. ඒක මේ වගේ එකක්. දැන් අපි කියමු දුර්භික්ෂයක් ඇවිල්ලා. හැබැයි කුඹුරු වගා කරන්න ඉඩම තියෙනවා. වතුරක් තියෙනවා. රැස්වීමක් තියලා ඔබ ඔක්කොටම අපි දෙනවා බිත්තර වී කියන්නේ වගා කරන වී කිලෝ 1 ගානේ. කිලෝ 1 ගානේ දෙනවා. ඔක්කොටම දෙනවා ගිහිල්ලා වගා කරගන්න. දැන් ඔක්කොම ගන්නවා කිලෝ 1 ගානේ. අරගෙන යන ගමන් එක්කෙනෙක් කියනවා අනේ මේ කිලෝ 1 මොනවා කරන්නද? යන ගමන් පරිවියන් තියාගෙන යනවා කාපන් කියලා. තව කෙනෙක් කල්පනා කරනවා මේ ලොකු ස්වාමීන් වහන්සේ දීපු වී නිසා එකපාරට නාස්ති කරන්න හොඳ නැහැ. මම මේකෙන් කිරිබතක් හදනවා. එයා ගිහිල්ලා වී ටික කොටලා හාල් අරගෙන කිරිබතක් හදලා කනවා. තව කෙනෙක් කල්පනා කරනවා මේ ලොකු ස්වාමීන් වහන්සේ දීපු වී නොවේ මම මේක බෙදනවා යාළුවන්ට. කියලා අනිත් එක්කෙනා පොඩ බෙදගෙන වී ටික තියාගන්න කියලා. තව කෙනෙක් යන ගමන් හිතනවා මේක පන්ට හොඳ තෑග්ගක් මම මේක කබඩ් එකේ දානවා. තව කෙනෙක් මේ වී ටික අරගෙන ගිහලා කල්පනා කරනවා මේක වගා කරන්න කිව්වා පස්සේ බැරිය පැත්තකින් තියෙනවා. තව කෙනෙක් වී ටික අරන් ගිහලා ලොකු සොන්නාන්සේ අහුවොත් වගා කළාද කියලා කියන්න තිබ්බෑ නෝයි. ඒ නිසා කෝකටත් ඉහළ දානවා. කියලා එයා ඉහළ දානවා. හැබැයි බලන්නේ නැහැ ඉතියා. තව කෙනෙක් කල්පනා කරනවා මට වී කිලෝ 1යි හම්බ වුණේ. පොඩ්ඩ බව හැබෑව. නමුත් මම මේක මහන්සියෙන් වගා කරගන්න. එතකොට ඒ කෙනා අරගෙන ගිහිල්ලා වී කිලෝ 1 තවන් දාලා පැල වුණාට පස්සේ පැල කරලා පුංචි කුඹුරක් හදා ගන්නවා. පොඩි ලියද්දක් හදා ගන්නවා. ඊට පස්සේ ඒ ලියද්දෙන් ආයෙ කපලා තව කාලයක් යනකොට ඒකෙන් කොටසක් අරගන්නවා. දැන් කිලෝ 1කට වඩා තමන් ගාව තියෙනවා. ඒ ටික අරගෙන ගිහිල්ලා දැන් තමන්ගේ ලියද්ද විශාල කරගන්නවා. අවුරුදු ගණනාවක් යනකොට ලොකු කුඹුරු යායක හිමිකරුවෙක්. අවුරුදු 5කින් 6කින් පස්සේ ආයේ ඔයගලන්ට අඬ ගහනවා. අඬ ගලා අහනවා කොහොමද ඔයාගේ කුඹුරු තත්ත්වය මං එදා බී දුන්නනේ. එක්කෙනෙක් බිම් බලාගෙන ඉන්නවා. තව කෙනෙක් ඇහුන්නේ වගේ ඉන්නවා. තව කෙනෙක් ඉදිරි ගන්නවා. තව කෙනෙක් මං ඒක අරන් තිබ්බ කබඩ් එකේ. තව කෙනෙක් කියනවා අනේ ස්වාමීන් වහන්සේ මං ඒක යාළුවන්ට බෙදුවා. ඔක්කොටම දුන්නේ කුමක් කරන්නටද? වගා කරගනින් කියලා. එක්කෙනෙක් දෙන්නෙක් වගා කරගන්නවා. එයාගේ කුඹුරු යාය විශාලයි. මේ වගේ තමයි ධර්මය. ධර්මයේ ඕගොල්ලන්ට සමානව බෙදනවා. එක්කෙනෙක් ගන්නවා අහනවා මේ අතාරිනවා.
අනිත්‍ය කෙනා අහනවා අනිත්‍ය කියලා කියනවා අතාරිනවා. තව කෙනෙක් අහනවා එච්චරයි. තව කෙනෙක් අහනවා මතක තියාගන්න එතනින් එච්චරයි. තව කෙනෙක්ගේ ධර්මය අහලා මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරන එක්කිනා තමයි වගා කරන එක්කිනා. ඒ මෙනෙහි කරන්න එයාට අර්ථ තේරුම් ගන්න පුළුවන්. අර්ථ තේරුම් ගන්න එයාගේ හිත පහදිනවා. හිත පහදින්න පින් කරනවා. අන්න එයාට විතරක් අස්වැන්න ලැබෙනවා. අනිත් කාටවත්ම නැහැ. එතකොට දැන් මං කීවා වී කිලෝ එක ගන්න දෙනවා. වගා කර ගන්න. එතකොට වගා කිරීම හෝ වී ටික වීසි කිරීම හෝ කවුරුන් සතුයිද? තමා සතුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එක්තරා තැනක වදාලා මහණෙනි කෙනෙක් පැවිදි වෙනවා. පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ ඇවිදින ආකාරය බලාගෙන ඇවිදින්න පුරුදු වෙනවා. බුදුරජාණන් වහන්සේ අතපය හසුරවන ආකාරය බලාගෙන එයත් අතපය හසුරවන්න පුරුදු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශූරු පොටින් අල්ලගෙන එයත් ඒ විදියට යනවා. හැබැයි නෝනින් ධර්මය විමසන්නේ. එයා තමන්ගේ අකුසල් දුරු කරන්න වීරිය ගන්නෑ. කුසල් උපදව ගන්න වීරිය ගන්නෑ. එයා හිතන් ඉන්නවා මම භාග්‍යතුන් වහන්සේගේ ශූර පොට අල්ලගෙන ඉන්නේ. මම භාග්‍යතුන් වහන්සේගේ පියවර පස්සේ යන්නේ. නැහැ මහණෙනි. එයා ගොඩාක් ඈත. ඔන්න බුදුරජාන් වහන්සේ වදාළේ සංඝාටි කන්න කියන සූත්‍රය. සංගල සූරේ කොන ඒ සූත්‍රේ නම. ඒ වගේ අපි සුදු ඇඳ කියලා අපි මල් අරගෙන ගිහිල්ලා පිදුවා කියලා මිනිස්යාගේ හිත ඇතුලේ මොනවද තියෙන්නේ කියලා හිස බෑවා කියලා පැවිදි වුණා කියලා හිත ඇතුලේ මොනවද තියෙන්නේ කියලා හොයන එක ලේසි නෑ. ඒක තමම හොයා ගන්න ඕනේ. එතකොට මම මේ දරුවන්ට අද කියා දෙන්න හදන්නේ අන්නේ අභ්‍යන්තර ලෝකේ එළියක් හදාගන්නේ කොහොමද කියන එක. මේක මේ අනුන්ට අඬා දොඩා කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක තමන් විසින්ම කරගත යුතු එකක්. තමන් විසින් අමාරු බව හැබෑව. දැන් උදාහරණයක් කිව්වොත් අපි පුංචි කාලේට වඩා මේ කාලේ ගුණධර්ම රකින්න අමාරුයි. ඇයි මේ කාලේ මේ වගේ එකක්. අපි කියමු සුද්දෝ කියලා මිනිස්සු කොටසක් ඉන්නවනේ. සුද්දෝ විශාල ට්‍රෝලර් යාත්‍රාවක් හැදුවා. හදලා සතරමා සාගරේටම දැලක් කෙළුවා. දැලේල ටික ඒ දැලේ මැෂින් එක කරකවනකොට අර දැලට එකතු වෙනවා. එතකොට යෝධ මත්ස්‍යයෝ පුංචියෝ සිල්වත් මත්ස්‍යයෝ දුසිල් මත්ස්‍යයෝ චණ්ඩි දුබලාය උගත් මාළු නූගත් මාළු හාල් මැස්සෝ ඔක්කොම අර දැලට අහු වෙනවා. ඒ දැලට අහු වුණාට පස්සේ දැල ඇතුලේ තමයි කරන දෙයක් තියෙන්නේ. ඒ වගේ තමයි ඉන්ටර්නෙට්. දැල ඉලලා තියෙන්නේ. දැලට අහු වෙලාද නැද්ද? ඔයාලා ඔක්කොම දැලට අහු වෙච්ච සත්තු වගේ ඉන්නේ. කොවිඩ් එකත් එක්ක තව දැලේ හිර වුණා. දැලට අහු වෙච්ච සත්තු වගේ ඉන්නේ. මේකෙන් බේරෙන්න පුළුවන් වුණාද හාමුදුරුවරුන්ට? බෑ. මේකෙන් බේරෙන්න පුළුවන් වුණාද ආච්චිලාට? බෑ. මේකෙන් බේරෙන්න පුළුවන් වුණාද සීයලාට? බෑ. උගතුන්ට බේරෙන්න පුළුවන් වුණාද? බෑ. නූගතුන්ට බේරෙන්න පුළුවන් වුණාද? බෑ. දැල හොඳට එලලා තියෙන්නේ. දැලේ අහුවෙච්ච සත්තුන්ට ගැලවෙනවා කියන එක ලේසි නෑ. දැල බිඳගෙන යන්න කවුරු සමර්ථ වේදයි කවුරු දනිද්ද?
ඒ නිසා මේ තමන්ගේ දිහා බලන්ට දක්ෂ වෙන කෙනාට විතරමයි ධර්මයේ පිළිසරණ තියෙන්නේ. තම තමන් දිහා තම තමන්ව පේනවා කියන එක දරුවනි ලේසි එකක් නෙමෙයි. තම තමන් දිහා බලන්ට දක්ෂ වෙනවා කියන එක ලේසි එකක් නෙමෙයි. ඒ නිසා මම මේ නුවණ ඇති කරගන්න පුළුවන් මාර්ගයක් කියන්නම්. ඒක පටන් ගන්න මූලිකම දෙයින් ඒ තමයි පූජාච පූජනීයං. ගරු කළ යුත්තන්ට පිදිය යුත්තන්ට පිදීම. ගෞරව කළ යුත්තන්ට ගෞරව කිරීම තමයි මේ ගුණ ධර්මයන්ගේ පටන් ගැනීම. එතකොට ගෞරව කළ යුතු වස්තුවක් තමයි බෝධීන් වහන්සේ. ගෞරව කළ යුතු වස්තුව තමයි ධාතු චෛත්‍ය. ගෞරව කළ යුතු වස්තුන් තමයි වැඩිහිටි ගුරුවර, සිල්වතුන්, ගුණවතුන් ගෞරව කළ යුතු දේ. එතකොට ගෞරව කළ යුතු දෙයක් තමයි උතුම් අවවාදය. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ දේශනා කළ ධර්මයේ පිහිටන එක්කෙනාගේ ලක්ෂණ. ඒ කියන්නේ දහම් කරුණක්. දැන් මං කිව්වේ අර මං වී දෙනවා කියලා. එතකොට වී දුන්නාම 100කට ඒ 100ට මේ ලැබිච්ච දේ ගැන ගෞරවයක් නැහැ. එක එකව කළා. කොටසක් වී ටික අරන් පරවියන්ට දැම්මා. කොටසක් ඒක යාළුවන්ට බෙදුවා. කොටසක් ඒක කබඩ් එකේ දැම්මා. කොටසක් එකෙන් කිරිබතක් හැදුවා. කොටසක් නැවත මතක් කළා නෑ මේක දුන්නේ වගා කරගන්න තමයි. මේක දුන්නේ වගා කරගන්න තමයි. මං ඒ වචනේ කරනවා. මං ගත්තේ වගා කරගන්නවා කියලයි. මං එකෙන් වගා කරගන්නවා. ආන්නයා ඒ වී වලින් ප්‍රයෝජනෙ ගන්න කෙනා. අනිත් කිසි කෙනෙකුට බෑ. ඒ වගේ තමයි මේ ගරු කළ යුත්තන්ට ගරු කිරීම. ගරු කළ යුත්තන්ට ගරු කිරීම නොකරන තාක් කුසල් ධර්මයන්ගේ මාර්ගයේ විවෘත වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී වදාලා බණ අහන අය උස්සාසනවල ඉඳලා බණ කියන කෙනා මිටි තැනක ඉන්න එපා. වැඩ කරන්නේ නැහැ කියනවා. පිටන්නේ නැහැ කියනවා. බණ කියන කෙනා හිටගෙන ඉඳලා වාඩි වෙලා ඉන්න අයට බණ කියන්න එපා කියනවා. ඒක ශිල්පේ වැඩ කරන්නේ නැහැ කියනවා. දැන් සුද්දන්ගේ ශිල්ප රටාවනේ අපි ඉගෙන ගත්තේ. අපි ඉස්කෝලේ ගියා අපි වාඩි වෙලා ඉන්න ගුරුවරයා හිටගෙන උගන්වනවා. ඉස්සර ශිල්ප රටාවේ එහෙම නෙමෙයි. ගුරුවරයා වාඩි වෙලා ඉන්නවා ශිෂ්‍යයෝ වැඳගෙන ඉගෙන ගන්නවා. ඒ ශිල්පී සුන්දර විදියට වැඩ කරනවා. එතකොට එයාට සම්‍යක් ඥානෙ, ඒ කියන්නේ නිවැරදි ඥානෙ ලබන්න පුළුවන්. දැන් ඉන්නේ මිත්‍යා ඥානෙ, වැරදි ඥානෙ. අපි විශ්වවිද්‍යාලේ ගියා කියමු. ගුරුවරයෙක් එනවා අපි ගණන් ගන්නෑ. අපි ඔය කතා කර ඉන්න ගුරුවරයා එනවා. ඇවිල්ලා වාඩි වුණාට පස්සේ තමයි අපි කතාව නවත්තන්නේ. විශ්වවිද්‍යාල වල ගිහපුවා දන්නව ඇති. ඊට පස්සේ ගුරුවරයා ඉවරෙච්ච ගමන් ෆයිල් එක ගත්තා. ගුරුවරයා ඔහේ යනව නැගිටලා යනවා කියන්නේවත් නැහැ. අපිත් බලන්නේවත් නැහැ. අපි එහෙම ඉගෙන ගත්තේ මේට අවුරුදු 35කට කලින්. දැන් හිතා ගන්නකො තත්ත්වේ. එවන් සමාජයක ගරු කළ යුත්තන්ට ගරු කිරීම පුරුදු නැති සමාජයක මිනිස්සෙකුට යහපත් ලෙස නෝනින් විමසීම පුරුදු වෙන්නේ. ඒකයි මේ අපිට මේ දැන් මිනිස්සුන් සාමාන්‍යයෙන් කියනවා මේ රටේ තරම් බණ අහන රටක් වෙන නැත. මේ රටේ තරම් බණ කියන රටක් වෙන නැත. ඒත් අපරාධත් අඩුවක් නැත. ඇයි හේතුව? මේ ඇසිල්ල ස්ටයිල් එකක්.
කීමත් ස්ටයිල් එකක්. එතකොට වැඩ කරන්නේ නැහැ. කීම ස්ටයිල් එකකුත් නොවි, ඇසීමත් ස්ටයිල් එකකුත් නොවි, ධර්ම ගෞරවයෙන් යුක්තව මේ තථාගතයන් වහන්සේ නමකගේ ධර්මයේ අසමී කියලා ඇසුවොත් එක වචනයක් හරි හිතේ බැස ගන්නවා. දැන් උදේ ඉඳලා රැය වෙනකන් අහනවා. උයනකටත් දාගෙන අහනවා. වාහන යනකටත් දාගෙන අහනවා. හිතට යන්නේ නැහැ. පරණ සතාමයි. වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්න නම් දරුවනි අපේ හිතේ ඇතුලේ තියෙනවා ලස්සන දෙයක්. ඒක අවදි කරගන්න ඕනේ. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඒ යෝනිසෝ මනසිකාරය කියන එක ඇති වුණොත් ඒ කෙනාගේ මනසට දහං අරමුණක් ගියොත් මං කියවර වී හම්බ වුණා වගේ එයාගේ කුඹුරට. එතකොට ඒ කෙනා තමන්ගේ කුඹුර වගා කරගන්නවා. අර පුංචි වී පොඩ්ඩක් අපිකන් වී මිටක් එයාට ලැබුණා. වී මිට ප්‍රමාණවත්. වගාවට ප්‍රමාණවත්. වී මිටක් ලැබුණා. ඒක එයා වගා කරගන්නවා. ඒ තමයි අහපු බණපදී නැවත හිතනවා. නැවත ඒක වගාවක් වගේ. ඒක මොකද්ද? යෝනිසෝ මනසිකාරය. ඒක අපේ හිත ඇතුලේ තියෙන්න ඕන කරන දක්ෂකමක්. අපේ හිත ඇතුලේ තියෙන බරපතල දෝෂයක්. ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියන්නේ මේ කුණු කාණුවක් අවුස්සනවා වගේ. වැසිකිලි වලක් ගොඩ දානවා වගේ. වගාවක් නෑ, ගන්ධසාරි බෑ. සාරසාර කෙතකට ගිනි තියනවා වගේ. අයෝනිසෝ මනසිකාරය. දාලා පිච්චිලා යනවා මිනිස්සුන්ගේ ගුණ ධර්ම. මම අර ඉන්ටර්නෙට් එක ගැන කිව්ව දැලේලුවා වගේ කියලා. ඉන්ටර්නෙට් එකේ මොනවද තියෙන්නේ? ඉන්ටර්නෙට් එකේ වැඩිපුර තියෙන YouTube වල Facebook වල මොනවද? හොරු. මොනවද හොරකම් කරන්නේ? ඕගොල්ලන්ගේ හදවතට බැහැලා ඕගොල්ලන්ගේ ගුණධර්ම සොරා ගන්නවා. ඕගොල්ලන්ගේ යහපත් ගුණධර්ම ඕගොල්ලන්ගෙන් බැහැර කරනවා. ඉවසීම, කරුණාව, දයාව ආදී ගුණධර්ම බැහැර කරනවා. මහා වලන්ත දේවල් හිතට දානවා. භයානක හොරෙක් වගේ. ඉන්ටර්නෙට්, YouTube, Facebook කියන්නේ භයානක අසත්පුරුෂ හොරු වගේ. ඕගොල්ලන්ගේ ගුණධර්ම බැහැර කළා ඕගොල්ලන්ගේ හිතේ ජරාව පුරවලා ඕගොල්ලන්ව සත්තු බවට පත් කරනවා. සුළුපටු හානියක් අභ්‍යන්තර වස්තු වලට කරන්නේ. ඕගොල්ලන්ට තමන්ගේ හිත දිහා බැලුවොත් දියුණුව හෝ පිරිහීම අඳුනගන්න නුවණ තිබ්බොත් දකිවි. තමන් ඉන්න තැන. ඒක මේ ෆෝටෝ වලින්, එහෙම නැත්නම් Facebook වලින්, එහෙම නැත්නම් YouTube වලින් මොකුත් කරගන්න බෑ. කරුමේ කියන්නේ බණ කියන්න වෙලා තියෙන්නේ ඔය 10 ජරාව ආස්සෙමයි. ධර්මයේ පතුරවන්න වෙලා තියෙන්නේ ඔය කුණු ගොඩේමයි. කුණු කාණුවක නෙළුමක් පිපෙනවා කියන එක අදාහ ගන්න තරම් බැරි එකක්. ගහගෙන යන කුණු ගන්ධසාරි හැමන කුණු ගොඩක නෙළුමක් පිපෙනවා කියන එක අద్භූත දෙයක්. ඉතින් අපි උත්සාහ කරනවා. ඔය කුණු කාණුවේම තමයි යන්න වෙලා තියෙන්නේ. ඔය කුණු ගොඩේම තමයි රෝපණය කරගන්න වෙලා තියෙන්නේ. සාර්ථක වේද කියා කියන්න අමාරුයි. ඒ හේතුව තමන් ළඟ තියෙන්න ඕනේ නොවේ. ඒට උවමනා කරන කල්පනාව. ඒ දරුවනි මේ මම කිව්වනේ වැඩිහිටියන්ට ගරු කිරීමෙන් පටන් ගන්න කියලා. වැඩිහිටියන්ට ගුණවතුන්ට ගරු කිරීමෙන් පටන් ගන්න කියලා. ඒ ගරු කිරීමෙන්මයි පටන් ගන්න තියෙන්නේ. අපගේ මේ තරුණ ජෝඩුවක් ඉන්නවා කියලා.
තරුණ දුවෙකුයි පුතුකුයි ඉන්නවා. ඒ අය විවාහ වෙනකන් එකිනෙකාට ගරු කරනවා නම් එකිනෙකාගේ බඹසරට හානියක් කරන්නේ නැත්නම් බැන්දට පස්සේ විවාහය සාර්ථකයි. ඒ හේතුව පටන් අරන් තින්නේ ගරු කිරීමෙන්. නැත්තම් යාළු වෙලා ටික කාලෙකින් රූම් අරගෙන යනවා නම් ඒ නිന്ദා කිරීම, ඒ අපචාරය, ඒ කිලුට, ඒ අපවිත්‍ර බව සාපයක් වෙලා පස්සෙන් එනවා. අද කෙල්ලන්ට කොල්ලන්ට වෙනවා මේක. සාපේ වැදිලා තියෙන්නේ. ඇයි හේතුව? ගරු කරන්නේ. ඊට පස්සේ කාලයක් ගියාම ස්වාමියාට බිරිඳ ගරු කරන්නේ. බිරිඳට ස්වාමියා ගරු කරන්නේ. ස්වාමියා බිරිඳටත් ගරු කරන්නේ නැත්තම්, බිරිඳ ස්වාමියාටත් ගරු කරන්නේ නැත්තම්, දරුවෝ දෙමව්පියන්ට ගරු කරන්නේ නැත්තම් මොකක්ද ඒක? එක දවසක් පුතේ අම්මා කෙනෙකුයි පුතෙකුයි ආවා. පුතා කියන්නේ මහා උගතෙක්, හොඳ ජොබ් එකක් කරන පුතෙක්. අම්මා ඇවිල්ලා ඒ පුතා ඉස්සරහා පුතාගේ ගුණ කියාපි. පුතාගේ ගුණ කියනවා අනේ මට කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ මගේ පුතා බෝධිසත්වයෙක්. මේ මගේ පුතා මාව දඹදිව පිටත් කළා. මේ මගේ පුතා තමයි මාව හැමදාම සිල් ගන්න වාහනෙන් ඇරලවන්නේ. ඉතින් පුතා මේ බිම් බලාගෙන හැඩට ඉන්න මම බැලුවා නිදකින් මේ කොල්ලා. මේක කියන්න එපා අනේ ස්වාමින් වහන්සේ අම්මා මාව බිහි කරපු නිසා දසමසක් කුසේ තියාගෙන අම්මා මාව බිහි කරපු නිසා මගේ අම්මාට පින් සිද්ධ වෙන්න. මම මාව අතපය නොකඩා හදාපු නිසා අද මං ඉගෙනගෙන මම මෙහෙම කරන්නේ මේ ඔක්කොම පින් මගේ අම්මටයි කියලා කියන්න එපා ඒ කොල්ලා. මං ඉතින් හරිය කේන්තියෙන් බිම් බලන් හිටියා. අනේ මේ සලකන්නේ නේ කියලා. මට හරි දුකයි අර අම්මා ගැන. අම්මෙක් මොකටද ඔච්චර ළමයින්ට කියන්නේ? ළමයි එපා කියන්නේ අම්මා ගැන. ළමයි එපා කියන්නේ තාත්තා ගැන. එතකොට බලන්න මේක ඔක්කොම මේ කන පිට හැරිලානේ. ඒ දෙමව්පියන්ගෙන් සම්මාන බලාපොරොත්තු වෙනවා ළමයි දූපුතුන්. අනිත් පැත්ත හැරිලා නැද්ද එතකොට වැඩසටහන? අනිත් පැත්ත හැරිලා කන පිට පෙරලිලා. එතන ඉඳලා ಗುಣ පිහිටන්නේ. ඊට පස්සේ තියෙන්නේ ප්‍රශ්නයක් වෙච්ච ගමන් කියනවා අම්මට මමයි කරේ. අම්මට මමයි කන්න දෙන්නේ කෙනෙක් අහගෙන ඉන්න. ඔහොම කියන ළමයි නැද්ද? මං හදාපු ගෙදර අම්මා ඉන්නේ කට වහගෙන ඉන්න. මං හදාපු ගෙදර තාත්තා ඉන්නේ සද්ද නැතුව ඉන්න. අද කොච්චරනම් ඔහොම කතා කරනවද දෙමව්පියන්ට? ඒ නිසා මේ පාරම්බාන දේවල් තුච්චයි. ඒ මොකද්ද හේතුව? පිදිය යුතු වස්තුව පේන්නේ. ගරු කළ යුතු වස්තුව පේන්නේ. දැනගත යුතු උතුම් දේ පේන්නේ. ඔය ගතිගුණ තිබ්බේ දේවදත්තට. දේවදත්ත නිතර කිව්වා භාග්‍යතුන් වහන්සේ මට කරපු කෙන්ගෙඩියක් නෑ. මමයි ඔක්කොම කරගත්තේ කිව්වා. දේවදත්තට ඒක තිබ්බේ. අසත්පුරුෂ ලක්ෂණයක්. එතකොට පින්වත් දරුවනි ඔයාලට ඕනේ නම් අභ්‍යන්තර සම්පත් ගොඩනගා ගන්න ඉස්සෙල්ලා ලස්සනට භූමිය හදා ගන්න ඕනේ. ඒ භූමිය තමයි ගරු කළ යුත්තන්ට ගරු කිරීම. පිදිය යුත්තන්ට පිදීම. සැලකිය යුත්තන්ට සැලකීම. සමාජ මාධ්‍ය ඔස්සේ නැත්නම් මාධ්‍ය ජාලාවල හැමතිස්සෙම තියෙන්නේ ගරු කළ යුත්තන්ට ගරු කිරීමක්ද නින්දා අපහාසද? තියෙන්නේ මොකද්ද?
නින්දා පහස. දැන් අපි කියමු මම තවත් කෙනෙක්ගේ අමනාපයි කියලා. එතකොට මට තියෙන්නේ කට්ටියක් සෙට් කරගෙන අර අමනාප වෙච්ච එක්කිනව සමාජයේ නින්දා ලබන හැටියට කියන්ටයි. එතකොට ඒක පිළි අරගෙන කොටසක් නින්දා කරගෙන යනවා. දැන් තියෙන නින්දා රැලි, අපහාස රැලි හොඳක් පේන්නේ නැහැ. එතකොට මිනිස්යන්ට හොඳක් පේන්නේ නැත්තම්, යහපතක් පේන්නේ නැත්තම්, පේන්නේ නැත්තේ මොකද්ද? විමසා බැලීම පේන්නේ. නුවණින් විමසා බැලීම නැහැ. මේ නිසා දරුවනේ නුවණින් විමසා බලන කෙනා පිළියුත්තා පුදනවා, ගරුකොලියුත්තා ගරු කරනවා. හැබැයි ඒකත් නුවණින් තමයි කරන්න තියෙන්නේ. දැන් නිකන් හිතන්ට බුද්ධ කාලේ රජගහනුවර හිටිය මිනිසුන්ට වෙච්ච විපත්තිය. රජගහනුවර වෙළඳ පිරිසක් ඇවිල්ලා ඒ වෙළඳ පිරිස රජගහනුවර මිනිසුන්ට දුන්නා රත්තරන් පාට වස්ත්‍රයක්. දීලා කිව්වා ඔහෙලා මේ කටින පින්කමට සිවුරක් මහන්න මේ වස්ත්‍රය ගන්න කිව්වා. එතකොට මිනිස්සු අරගෙන ලස්සන සිවුරක් මෙහෙව්වා. රජගහනුවර මිනිස්සු බුද්ධ කාලේ. එතකොට ওই රජගහනුවර හිටිය දේවදත්ත ගෙවල් ගාන ගිහිල්ලා මිනිස් හිත එක ඇති කරගෙන හිටියා පවුලේ හිතවත්කමක්. ධර්මයත් එක්ක නෙමෙයි. දැන් ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට ආස ඒ සිස්ටම් එක, දේවදත්ත සිස්ටම් එක. මොකද්ද? ටෙලිෆෝන් කරලා නිතර කතා කරන්න. නිකන් ගෙදරට වැඩම කළා තේ එකක් වළඳලා නිකන් ඇයි හොඳයි. සුවද බවක්. ඊළඟට අසනීප වෙලා කියලා ආරංචි වෙච්ච එක මං ඉක්මනට ඇවිල්ලා පිරිත් පොඩ්ඩක් කියන්න. ඉතින් ওই ටික දේවදත්ත ලස්සන්ට කළා. දේවදත්තට හිතවත් වෙලා හිටියා පවුල් 500ක්. රජගහනුවර. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා චාරිකාවේ වඩිද්දි රජගහනුවරට වඩිනවා. වැඩිලා ගෙපිලිවලින් චාරිකා වඩිනවා. අනේ සඟරුවන් වහන්සේලා සඳ මඩල වගේ කිසිවකට නොවැළි. සඳ මඩල දැකලා තියෙනවද? අද දකින්න සඳ හෙට වෙනස්. හෙට අලුත් සඳක්. හෙට දකින්න සඳ අනිද්දා වෙනස්. අනිද්දා අලුත් සඳක්. පොයේ දවසේ දකින්න සඳ පහුවෙදා නැහැ. පොයට ඉස්සෙල්ලා දැකපු සඳ පොයේ දවසේ නැහැ. හැමදෑම අලුත් සිතින් නන්නා දුනන ලෝකයකට වෙනවා වගේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පිඬුසිඟා වැඩි. විල අතහැර ගියපු හංසය වගේ උන්වහන්සේලා වැඩි. අනේ මිනිස්සු හිටියනේ හඳුන ගන්න බැරුව. සිවුර මසා මිනිස්සු කතා වුණා අපි මේ සිවුර සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා වැඩලා ඉන්නවා උන්වහන්සේලාට පූජා කරමු. අපි සාරිපුත්යන් වහන්සේට පූජා කරමු. අනේ උන්වහන්සේගේ ප්‍රඥාව දහම දුටු අය. ධර්මයේ තුලින් සංඝයා අඳුනගත්තු අය. ධර්මයේ තුලින් සංඝයා අඳුනගත්තු අයට ඔය ෆ්‍රෙන්ඩ්ෂිප් නැහැ. ඔය මිත්‍රුකම් නැහැ. ධර්මයේ තුලින් සංඝයා අඳුනගත්ත අයට තියෙන්නේ උපාසක උපාසිකාවෝ සහ භික්ෂුන් වහන්සේලා. ධර්මයත් එක්ක තියෙන්නේ. ඉතින් කිව්වා අනේ අපේ සාරිපුත්යන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රේසර. සාරිපුත්යන් වහන්සේ මල් වැස්සක් වහිනවා වගේ රජගහනුවරට වැඩියාම අනේ උන්වහන්සේට අපි පූජා කරමු. මිනිස් කොටසක් වෝ එහෙම කොහොමයි? අපේ හැම දුක සැපම බලන්නේ අපේ දේවදත්තයන් වහන්සේ නොවේ. ඒ නිසා දේවදත්තට අපි මේ පුදාන්න ඕනේ. එතකොට මේ මිනිස්සු කිව්ව දැන් මොන පිරිස දෙකට බෙදුණා. එතකොට මිනිස්සු කෝ හරි එහෙනම් චන්දීය විසමත් තේමු. දේවදත්ත පාක්ෂිකු දින්න. රජගහනුවර බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු රජගහනුවරටත් උනේ එසේනම්
මේ ලංකාද්වීපය ගැන කවර කතාද? ඊට පස්සේ දේවදත්තට සිවුර දුන්නා. දේවදත්ත හැඩට සිවුර පොරවගෙන දිලිහි රදගහනුවර පුරා හක්මන් කොළා. පිදී උත්තම් පුදන්ට දැනගන්න නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්තම වුණේ. පිදී උත්තම් පුදන්න හඳුනා ගන්න නම් ශාස්ත්‍රුන් වහන්සේගේ වචනය සිතට යන්නම ඕනේ. නැත්තම් ඕන කෙනෙකුට පුළුවන් වෙස් වලාගෙන රවුමක් යන්න. දැන් කාලේ වැඩි දුර යන්න ඕනේ නැහැ. ඉන්ටර්නෙට් එකේම රවුම යන්න පුළුවන්. YouTube එකේම චාරිකාව යන්න පුළුවන් වෙස් වලාගෙන. ඕන තරම් ඉන්නවා ෆෑන්ස්ලා. ඉතින් ඒ නිසා මේ ධර්මයේ අහන්තම ඕනේ අඳුනගන්න. හැබැයි පින්වත්නි මෙහෙම එකක් තියෙනවා දරුවනි. හැබැයි ලෙසම බුදුරජාණන් වහන්සේ අපි දකින්නේ සෝවාන් වෙච්ච දවසට. හැබැයි ලෙසම ධර්මයේ දකින්නේ සෝවාන් වෙච්ච දවසට. හැබැයි ලෙසම ධර්මයේ දකින්නේ සංඝයාව අඳුනගන්නේ සෝවාන් වෙච්ච දවසට. සෝවාන් වීම කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳව සත්‍ය ඥානයට පැමිණීම. ඒකයි සෝතාපට්ටි අංග හැටියට කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදගෙන ඉන්නවා. ධර්මයේ කෙරෙහි හිත පහදගෙන ඉන්නවා. ශ්‍රාවක සංඝයා කෙරෙහි හිත පහදගෙන ඉන්නවා කියලා. ඒ ඇතුලේ වගාව, ඒ ඇතුලේ අස්වැන්නේ. ඒ අස්වැන්නේ. එතකන් අපි අර ගරු කළ යුත්තන්ට ගරු කිරීම, වැඩිහිටියන්ට ගරු කිරීම, පිළිදි යුත්තන් පිළීම. දැන් අර මේ අපි බැලුවනේ පොඩි නාටකයක් රසිකගේ කතාව. ඒ රසික කොල්ලා පිළි යුත්තන් අඳුනගත්තද? ගරු කළ යුත්තන් අඳුනගත්තද? අඳුනගත්තේ නෑ නේද? ඉතින් ওই කතාව මෙතනට ඇදලා ගන්නට හේතුව මොකද? ඒතර ඕකද අපේ රටේ යථාර්ථය? ඕකද සිංහල බෞද්ධයාගේ යථාර්ථය? මං හිතන්නේ ඕක වෙන්න ඇති. දැනෙන දෙයක් නෙවෙයි ඔය කීවේ. එතකොට දැන් හිතන්න ඉබඳු ලෝකයක් ඕන දහජරා ගොඩක ගසාගෙන යන්න පුළුවන්. ඕන දේශපාලන මල ඉලව්වක ගසාගෙන යන්න පුළුවන්. නෝනින් විමසනකම් එයා ස්වාධීනව කල්පනා කරන කෙනෙක් වෙන්නේ. ස්වාධීනව කල්පනා කරනවා කියලා කියන්නේ Tamanට හිතුමනාපෙ නෙමෙයි. Taman ළඟ තියෙන්න ඕනේ ඒකට අභ්‍යන්තර සම්පතක්. මා කියවනේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධයෙන්. ලොකුම ආධ්‍යාත්මික සම්පත්තිය මොකක්ද? දන්න කෙනෙක් කියන්න බලන්න. ලොකුම ආධ්‍යාත්මික සම්පත්තිය සද්ධාව. ඒ යහුවනේ කිංසූද විත්තම් පුරිසස්ස සෙට්ටං. මේ මිනිස්යාගේ ශ්‍රේෂ්ඨ වස්තුව මොකද්ද? සද්දීද විත්තම් පුරිසස්ස සෙට්ටං. පුරුෂයාගේ ශ්‍රේෂ්ඨම වස්තුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිවෙන හිතේ පැහැදීම. ධර්මය ගැන හිතේ ඇතිවෙන පැහැදීම. ශ්‍රාවක සංඝයා ගැන හිතේ ඇති පැහැදීම. හැබැයි පැහැදීම කරුණු සහිතව විමසලා නෝනින් ගන්න පුළුවන් නම් මං කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. යෝනිසෝ මනසිකාරයට මං උපමාවක් කිව්වා. මොකක් වගේද? පුංචි දෙයක් අරගෙන ගොඩක් වගා කර ගන්නවා වගේ කියලා. අයෝනිසෝ මනසිකාරයට මං උපමාවක් කිව්වා. මොකද්ද? වැසිකිලි වලක් ගොඩ දැම්මා වගේ. ලැබු ගින්නක් හටගත්තා වගේ. හොරු පැන්නා වගේ. එතකොට යෝනිසෝ මනසිකාරයේ තුල ශ්‍රද්ධා සම්පත්තිය මනාකොට පිටුවා ගන්නට දක්ෂ වුණේ නැත්තම් මම ඔබට කියන පුංචි කතාවක් මීට අවුරුදු 25කට විතර කලින් වෙච්ච දෙයක්. අනේ හාදගෙන නමත් මතකයි මට නම නම් දැන් ඕනේ නැහැ. ඉතින් වෙච්ච විපත්තිය නිසා. එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා ආරණ්‍යක. උන්වහන්සේ
හරියට ඉතින් මීට අවුරුදු 25කට විතර කලින් මේ චතුරාර්ය සත්‍ය කතාවක් රටේ තිබුණේ නැහැ. ධර්මය අවබෝධ කරගන්න ඕනි කියන කතාවක් තිබුණේ නැහැ. පටිච්ච සමුප්පාද ස්කන්ධ ධාතු ආයතන අහලවත් නැහැ. කිසි දෙයක් දන්නේ නැහැ. ඒ කාලේ හැම තැනම තිබුණේ මව්පිය ගුණ. ඉතින් අර හාමුදුරුවෝ හරි ලස්සනට මව් ගුණ කියනවා. පියාගේ ගුණ කියනවා. මව් ගුණ කියනවා, මව් ගුණ කවියෙන් කියනවා. ඉතින් මිනිස්සු කඳුළු වගුරුවගෙන අහගෙන ඉන්නවා. ඉතින් ඔය හාමුදුරුවෝ තනියම ආරණ්‍යක හිටියා. ඒ කිට්ටුව තියෙනවා ගාමන් ටිකක්. ගාමන් ටිකේ කෙල්ලෝ ටිකක් ඔය ආරණ්‍යට එන්න ගත්තා. එක කෙල්ලක් අර හාමුදුරුවෝ දැලි දාගත්තා. ටික කලක් ගියා මේ හාමුදුරුවෝ සිවුරු ඇරලා අර කෙල්ල සහිට ගත්තා. ඉතින් හාමුදුරුවෝ මං අඳුරනෝ ඒ කාලේ. ඉතින් උන්වහන්සේට වෙච්ච විපත්තිය ගැන අහලා අපි හරි කනගාටු වුණා. ඊට පස්සේ ටික කාලෙකින් ආරංචි වුණා වින්කලයක් දැම්මා කියලා. ඊට පස්සේ ආරංචි වුණා ගෙදරින් දෙමාපියන් එල්ලෙව්වා කියලා. ඒකට අපි කතා වුණා. දැන් මේ මව්ගුණ ආණ්ඩා කියාපු එක උන්වහන්සේ. දැන් අර ගෑණියක් ඉස්සරහා මව්ගුණ වලට වෙච්ච දෙයක් නැතු ගියානි. එතකොට මොකද්ද ඒ? ඔය වගේ තමයි බොහෝ අයගේ ශ්‍රද්ධාවත්. බොහෝ අයගේ බුදු ගුණ ගායනාවත් ඔය වගේ තමයි. ඒක ASCII යන්නේ Tamanට ලකුණක් ගන්නටයි. ඒක ASCII යන්නේ Tamanට ලකුණක් ගන්නට. කොහොමද මේ Tamanට ලකුණ ගන්නෙ? ඔබට හිතෙනවා මල් පූජාවක් කරන්න. අපි කිව්ව මේ සෑයේටම මල් පූජා කරන්න හිතෙනවා කියලා. ඔබ ඉතින් වීදමක් කළා මල් ගොඩාක් අරන් ඒවල ලස්සනට මල් ආසනවල සරසලා යාළුවන්ටත් කියනවා යාළුවනේ එන්න මේ මල් පූජාවක් කරනවා මම සෑයට කියලා. ඊට පස්සේ ෆෝටෝ එකක් ගන්නවා. නැත්නම් වීඩියෝ කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? Facebook දානවා. මිතුරුනි බලන්න මා කළ පූජාව. දැන් මේ කාටද පූජා කරගන්නේ? Tamanට. සෑයට පිදුවා වගේ පේන්නේ. නමුත් පුදාගෙන තියන්නේ කාටද? Tamanට. එතකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන් තිබිච්ච එක අමතක වෙලා මේ බලාපන් මං කරපු පින. මේ බලාපන් මං කරපු පිනේ හැඩ. මේ බලාපන් කරපු පිනේ ලස්සන මං. ඔක්කොම යන්නේ කොහොමද? මම මගේ. සක්කාය දිට්ඨිය තමයි මේ කරන්නා වූ පින් අකුලලා වේලලා දාන්නේ. ඒකයි පින්වත් දරුවනි මේ කාලේ මිනිස්සු කරන පින් වලට දරන වෙහෙසට අනුව හිතේ පින උපදින්නේ. හිතේ උපදින්නේ බොහොම ස්වල්ප වූ ආයාසයෙන් උපදින පිනක්. භෞතික වශයෙන් ගොඩාක් වෙහෙසෙනවා. ගොඩාක් සැරසිලි. ගොඩාක් වෙහෙස. ආධ්‍යාත්මික වශයෙන් බොහොම ස්වල්පයි. ඒ හේතුව සක්කාය දිට්ඨිය පෙරට පැන මෙය මගේ පින. දැන් සමහර මිනිස්සු ඉන්නවනේ දානයක් දුන්නාම බලාපොරොත්තු වෙන්නේ වඩනාවනේ. නම කියාපන් කියනවා. නම කියාපන් කියනවා. ඒ කාලේ මම ඔය කොළඹ ඉන්න කාලේ එක ගෙදරක දානයකට වැඩියා. එතකොට ඒ හාමුදුරු නමක් ගෙනල්ලා තිබ්බ ඈත පළාතකින්. ඒ හාමුදුරුවන්ට දුන්නා භුක්තානුමෝදනා බණ. බණට කිව්වේම අර මිනිසයා ගැන. සපත්තු ලෙව කාපු නැති ටික විතරයි. දන් වලට යන්න එපා වුණා. ඒ මිනිස්සුත් නෑදෑ පිරිවර මුළු වරිගෙම ගෙන්නලා තියෙන්නේ මොකේටද? අර හාමුදුරන් ගෙන්නුවේ තමන් ගැන කියව ගන්නට, වරිගෙ ගෙන්නුවේ අසාපන් මං කවුද කියා. ඔන්න පින් කරන විදිය. පින උපදින්නේ. පින උපදින්නට නම් මේ සක්කාය දිට්ඨියෙන් වෙන බාධාව නැති කරගන්න නම්
ගරු කළ යුත්තන් හඳුනගෙන ගරු කරන්න ඕනේ. පිදිය යුත්තන් හඳුනගෙන පුදන්න ඕනේ. බලන්න පින්වතුනි නෝනේතු උතුමන්ගේ කල්පනාව බුද්ධ කාලේ ශාක්‍ය වංශයේ ශාක්‍ය කුමාරවරු ඒ කියන්නේ මහා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ශාක්‍ය වංශිකයන් ඉදිරියේ අනිත් වංශිකයෝ නිකන් බලු පැටව ගන්න ඒ කාලේ. ඒ ශාක්‍ය වංශිකයෝ අතර ශාක්‍ය කුමාරවරු ආනන්ද, භගු, කිම්බිල, රේවත ආදී මහා රාජ කුමාරවරු උපාලි කරණවැමියා සමග කරණවැමියා කියන්නේ බාබර් සමග බුදුරජාණන් වහන්සේ බෑ දකින්න ගියා. ගිහින් කිව්වා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ අනේ අපි පැවිදි වෙන්න ආවේ. අනේ ස්වාමිනී අපේ හිතේ හරි කුල මාන්නේ තියෙනවා. මේ මාන්නේ නසා ගන්නට අපට ඕනේ. ඒ නිසා මේ අපේ කෙස් අන්දම් බාපු. ඒ කියන්නේ කෙස් සරසපු. අපි රැවුල කපාපු. මේ කරණවැමි මේ උපාලි මෙයාව පළමුව පැවිදි කරන්න. මහා පරතරයක් නෑ එතකොට වැඩිමල් කමට. මෙයාව පළමුව පැවිදි කරන්න. ඊට පස්සේ අපි පැවිදි වුණාට පස්සේ මේ උපාලි ඒ පැවිද්දන් වහන්සේව දැකලා දැක හුනස්ටෙන් නැගිටීම, වන්දනා කිරීම, ගරු කිරීම අපි කරන්නම් කිව්වා. පටන් ගත්තේ පිදිය උත්තම් පිදීම හඳුනාගෙනයි. යම් කිසි ධර්මයක් අහද්දී පිදිය උත්තම් පුදන්ට නැත්තම් එතන අඳුන ගන්න එක අධර්මයයි. මොන තුන් තේරිවිලි කියලා පද කඩ කඩා තේරුවත් මට තමයි හරි වර්ථය අවබෝධ වුණේ, මට තමයි හරි තේරුම අවබෝධ වුණේ, මට තමයි හරි විග්‍රහය අවබෝධ වුණේ කිය එක කොයි යවුරින් පද කඩ කඩා කීවත් ආර්ථය හැටියට එනවා නම් ගරු කළ යුත්තාට ගරු නොකිරීම අත්හරින්න. ඒක ධර්මයෙන් නෙවෙයි. බෝධින් වහන්සේට ගරු කරන්නේ නැත්නම් මිහිඳු මහරහතන් වහන්සේ අපිට ලංකාවට ධර්ම දායාදේ ලබා දුන්නා. උන්වහන්සේට ගරු කරන්නේ නැත්නම් ඒ රහත් පරපුරට ගරු කරන්නේ නැත්නම් ඒ ඉතිහාසයේ මහ වංශයයි ඒට ගරු කරන්නේ නැත්නම් ගරු කළ යුත්තන්ට ගරු කරන්නේ නැති අය මොන අර්ථ කිව්වත් පචමයි. ඉතින් ඒ නිසා ගරු කළ යුත්තන්ට ගරු කිරීම ඉගෙන ගත්තොත් මේ යෝන් දහම් සක්මනේදී ඒක ගොඩාක් උදව් වෙනවා. ඒ ගොඩාක් උදව් වෙනවා මොකේදදී? තමන්ගේ අභ්‍යන්තර ලෝකයේ එළිය කරගන්න. තමන්ගේ අභ්‍යන්තර ලෝකයට සම්පත් උපදවා ගන්නට. අයි අපි ඇසුරු කරන නේ භයානක හොරකල්ලියක් ඉන්ටර්නෙට් නැමැති. ඒ හොරකල්ලිය අපේ සම්පත් බැහැර කරනවනේ අපේ හිතෙන්. අපේ හිතේ තියෙන්නේ බොහොම ලස්සන ආවරණයක් ලැජ්ජා බය කියලා. ඒ ආවරණේ ඉරා දානවනේ අර හොරු ඇවිල්ලා. ඒ නිසා ඒ වගේ නැතුව සම්පත් රැකගෙන අභ්‍යන්තර සම්පත් දියුණු කරගෙන බාහිර සම්පත් කෙසේ වෙතත් අභ්‍යන්තර සම්පත් කොච්චර ලස්සනද කියන්නේ මම මේක අවසන් කරන්න භාග්‍යවතුන් වහන්සේගේ කියමනකින් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වදාලා මහණෙනි මිනිස්සෙකුට තියෙනවා නම් නුවණින් කල්පනා කිරීම බාහිර වශයෙන් දිලින් දෙක්කෙන්න පුළුවන්. හැබැයි ඔහු දිලුදු නෑ. මහණෙනි යම් කිසි කෙනෙකුට බාහිර සැප සම්පත් ගොඩ තියෙනවා. හැබැයි මෝඩයි. සත්‍යාර්ථයෙන්ම ඔහු දිලිඳුයි. මහණෙනි කෙනෙක් ඉන්නවා යාට නෑදෑයෝ නැති යනවා, වස්තු නැති යනවා. හැබැයි ඔහුගේ නුවණින් මෙනෙහි කිරීම දිගටම තියෙනවා. මහණෙනි ඔහුට කිසි හානියක් නැහැ. එතකොට බලන්නකෝ අපට සියලු සම්පත් ලබා දෙන මහා අදිසි වටිනා වස්තුව මොකද්ද? නුවණින් මෙනෙහි කිරීම. ඒ නිසා නුවණින් මෙනෙහි කොට ගරු කළ යුත්තන්ට ගරු කොට සැලකිය යුත්තන්ට සලකා උවටන් කළ යුත්තන්ට උවටන් කොට යහපත සැලසිය යුත්තන්ට යහපත සලසා ශ්‍රද්ධාව නැමැති සම්පත්තියෙන් යුක්තව
ලැජ්ජා බය නැමැති ආවරණ ඇති අලංකාර ආධ්‍යාත්මයක් ගොඩනගා ගන්නට හැමෝටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.